समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේවලෝකෝතහි දේවපුත්තෝ ආයුක්ඛයේන පුඤ්ඤක්ඛයේන ආහාරක්ඛයේන කෝපේනාති චතුහි කාරණේහි චවන්ති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමට අවකාශ සලසාගෙන අද දවසේ මේ පින්විතින් සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දිනක් කෙටියෙන් නම් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, ඔබ දන්නවා අපි බහුජන හිතාය ධර්ම දේශනා මාලාව හරහා අභිධර්මයේ පිළිබඳව යම් කතිකාවතක් ඇති වෙන ආකාරයට සිත පිළිබඳව, සිත හටගන්න ස්ථාන පිළිබඳව, සිතේ පහළ වෙන ස්වභාව පිළිබඳව එක්තරා දේශනාවකදී දේශනා කරගෙන ආවා. අද දවසේ මා සූදානම් වන්නේ ඔබට ඉතින් එහාට ගිහිල්ලා ටිකක් වෙනස් ආකාරයක කරුණු ටිකක් දක්වලා ඉදිරි අපේ වැඩසටහන් වලදී නැවත අභිධර්මයේ ඉගෙනීමේදී අපිට වටිනාකමක් ලැබෙන ආකාරයට මේ අභිධර්ම ඉගෙන ගන්න අපේ ජීවිතවලට ඇත්තටම අභිධර්ම ඉගෙන ගද්දී අපි හොඳට මතක තියාගන්න ඕනේ. අපි අභිධර්ම ඉගෙනගත යුත්තේ සබ්ජෙක්ට් එකක් විදිහට පාඩම් කරන්නේ නෙමෙයි. මෙහෙම ධර්මදේශනාවකදී ඒක එහෙම උගන්වන්න බෑ. ඒ නිසා මේ ධර්මදේශනාවකදී අපිට පුළුවන් අපේ ජීවිතයට වැදගත් වන ආකාරයට අභිධර්ම කරුණු දක්වන එක. ඒ නිසා මේ කියලා දෙන්නට යන කාරණා ජීවිතේට මහත් වූ පිටුවහලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ යුතුයි. පින්වත්නි, මා ධර්ම දේශනාවට මාතෘකා කළේ දෙවියන්ගේ චොතවීම පිළිබඳව දැක්වෙන ගාථා රත්නයක්. ඇයි මම මේ දෙවියන්ගේ චොතවීම ගැනද කියන්නේ? දැන් අපි කතා කරලා තියෙනවා සිත පිළිබඳව, මේ සිත හට ගන්න ස්ථාන පිළිබඳව. එතකොට මිනිස්සු දැනගන්න ඕනේ මේ හිත හටගන්න එනකොට මිනිස්සු පෙරාත්ම භාවයෙන් චුත වුණේ කොතනින්ද? අනේක ගැන අපි දැනගන්න පෙර ආත්ම භාවයෙන් චුත වුණේ කොහොමද? අපි මිනිස්සෙක් වෙලා මැරුණාද? දෙවියෙක් වෙලා මැරුණාද? බ්‍රහ්මෙක් වෙලා මැරුණාද? ආයුෂ විඳලා මැරුණාද? කොහොමද අපි මැරුණේ? මැරෙනකොට අපිට කොයි කර්ම විපාකය කොයි ආකාරයෙන් විපාක භාවයට ඇවිල්ලාද මේ ප්‍රතිසන්දි ලැබුණේ? මේ ලැබිච්ච ප්‍රතිසන්දිය එතකොට අපිට ඔකදී මරණාසන්න චිත්ත වීති කතා කරන්නේ. මේ ලැබිච්ච ප්‍රතිසන්දිය කොතනින්ද ඉවර වෙන්නේ? අපි කොහොමද මේ සංසාර චක්‍රය යන්න කියන එක තමයි අපිට මේ අභිධර්ම ඉගෙනීමේදී මූලික වශයෙන්ම වැදගත් වන කාරණාවකටපත් වෙන්නේ. පින්වත්නි, ඇත්තටම මිනිස්සෙක් මැරෙන ක්‍රම හතරක් තියෙනවා. ඒ තමයි ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක. ආයුක්ඛය කියලා කියන්නේ ආයුෂ ඡය වීමෙන් සිද්ධ වෙන මරණය. කම්මක්ඛය කියලා කියන්නේ කර්මය ඡය වීමෙන් සිද්ධ වෙන මරණය. උභයක්ඛය කියලා කියන්නේ කර්මයත් ආයුෂය දෙකම එකවර ඉවර වීමෙන් සිද්ධ වෙන මරණය. උපච්ඡේදක කියලා කියන්නේ ඔය ඔක්කොම තියෙනකොට අතරමැද්දෙන් එන බාධාවක් නිසා පත්වන්නට සිදුවෙන මරණය. මම මේක ඔබට
තේරුම් ගත හැකි ආකාරي උපමා සහිත උපමාවක් සහිතව දක්වනවා. මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ දැන් අපි හිතමු මෙහෙම අපි ගියාත්මේ පිනක් කරනවා මේ ආත්මේ අවුරුදු 1500ක් ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 1500ක් අපිට ජීවත් වෙන්න. හැබැයි දැන් අපි කාටවත් 1500ක් ජීවත් වෙන්න බෑනේ. අපිට නියදෙන්නට සිද්ධ වෙනවා කොච්චර කාලෙකද? අවුරුදු 60ක් 70ක් 80කදී මැරෙන්න වෙනවා. එතකොට අපි කරපු කර්මය ඉතුරු වෙලා තියෙනවා. හැබැයි අපි ඉපදිච්ච තැන ආයුෂ එච්චර නැහැ. ආයුෂ එච්චර නැහැ. ඒ නිසා කර්මය ඉතුරු වෙලා තියෙද්දී ලෝක සම්මත ආයුෂ ඉවර වීමෙන් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා කියන එකට කියනවා ආයුක්කය මරණය කියලා. ආයුක්කය මරණය. ආයුෂ ඉවර වීමෙන් මැරෙන. තව එකක් තියෙනවා කම්මක්කය මරණය. කම්මක්කය. ඒ කියන්නේ අපි දුක දැන් අවුරුදු 100ක් ආයුෂ තියෙනවා. මේ කාලේ. නිකන් දල වශයෙන්. ඇත්තටම තියෙන 78ක් විතර. 100ක් තියෙනවා කියලා හිතමු. අපි 35න් අපි ගියාත්ම පිනක් කරනවා අවුරුදු 35යි මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඒ 35න් අපි මැරෙනවා. අන්න මග මැරෙන කර්මයක් තියාගෙන ආවනම් ඒ මග මැරෙන කර්මය තියාගෙන ඇවිල්ලා 100ක් ජීවත් වෙන්න පුළුවන් ලෝකේ 35ක් විතර ජීවත් වෙලා මැරලා ගියාට පස්සේ ඒකට අපි කියනවා කම්මක්කය කර්මයේ ශේවීමෙන් මරණයටපත් වෙනවා. වෙනතුනේ. මේක ඔබට තේරුම් ගන්න අවශ්‍ය නම් මේ විදිහට තේරුම් ගන්න. මනුෂ්‍ය ජීවිතය කියන්නේ පහන් දැල්ලක් නම් එකක් තිරේ තියෙද්දි තෙල් ඉවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයුෂ ඉවර වෙන්න පුළුවන් කියන. තිරේ තියෙද්දි තෙල් ඉවර වෙන්න. ආයුෂ ඉවර වෙන්න. තෙල් තියෙද්දි තිරේ වේගින් දැවෙන්න පුළුවන්. සමහර පහන් තියෙනවා අපි දැකලා තියෙනවා පහන් තිරේ ඉතුරු වෙලා තෙල් නැහැ. සමහර පහන් තියෙනවා බැටිය ගිනි අරගෙන දැවෙනවා තෙල් ටික ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒකට කියනවා කම්මක්කය මරණය කර්මයේ ශේවීමේ මරණයටපත් වෙනවා. අර වගේ තමයි. සමහර පහන් තියෙනවා දැල්ලත් නැත්නම් බැටියක් තෙලුත් එකපාර ඉවර වෙන්න පුළුවන්. බැටියත් තෙලුත් එකපාර ඉවර වෙන්න පුළුවන් වෙලාවට කියනවා දෙකම එකපාර ඉවර වුණා. උභයක්කය ආයුෂයත් කර්මයත් දෙකම එකවර යමෙක්ගේ ඉවර වුණොත් ඒ කියන්නේ අවුරුදු 80ක් ජීවත් වෙන්න තියෙන ලෝකෙක අවුරුදු 80ක් විතරක් ජීවත් වෙන්න කර්මයක් තියාගෙන ආවොත් හරියටම ඒකට කියනවා මේ කර්මයත් එක ළඟ ෂේ වෙලා ආයුෂයත් ෂේ වෙච්ච නිසා උභයක්කය මරණය කියලා. එන්නේ මේවා අපි කාටවත් ගෙස්ට් කරන්න බෑ. කාවත් දැක්කම මෙයා අකාලේ මැරුණේ, මෙයා විකාලේ මැරුණේ, මෙයා මේමයි මැරුණේ, ආමයි මැරුණේ කියලා අපිට ගෙස්ට් කරන්න බෑ. ඒකෙන් අපේ මහා බුදුවරුන් අතර මහා උතුමන් වහන්සේලාට විතරයි. ඒතර ඔබයක් උපච්ඡේදක කියලා කියන්නේ බලන්න අපිට හොයාගන්න බැරි එක. ආයුෂයත් ඉතුරු වෙලා තියෙනවා, කර්මයත් ඉතුරු වෙලා තියෙනවා වෙන කුමක් හෝ වසංගතයකින් වෙනත් කුමක් හෝ වාත කිපීමකින් පිත කිපීමකින් සෙම කිපීමකින් තුන්දොස් කිපීමකින් වෙනත් උපක්‍රමික ආබාධයකින් උපක්‍රමික මරණයකින් කවුරු හරි කෙනෙක් බලහත්කාරයෙන් දිවියෙන් තොර කරන්න ගියොත් එතනදිපත් වෙන මරණයට කියන උපච්ඡේදක මරණය කියලා. පිටුතුන ඔයගොල්ලෝ අහලා ඇති කාල මරණ අකාල මරණ කියලා ભેදයක් තියෙනවා. ඔය කාල මරණ අකාල මරණ කියන ભેදයෙන් මේ දක්වලා තියෙන මම අද ඔබට පේනවා. මම අද ඔබට කියලා දෙන්න ගෙන විශේෂයෙන් මේ මතක් කරනකොට මේ අභිධර්ම කාරණා එහෙම ගැන කියනකොට මා බොහොම ප්‍රවේශම් කොහොමත් මේ අපි භාවිත කරනවා නම් යම් සටහනක් ඒක හරි වටිනවා. ඒ මොකද මගේ මතකයේ තියෙන ප්‍රමාණයට වඩා ධර්මයේ තියෙන ප්‍රමාණය ඔබට කියලා දීම වැදගත් කියලා හිතන නිසා. දක්වලා තියෙනවා මරණය කාල මරණ අකාල මරණ වශයෙන් දෙආකාරයි. අන්න කාල මරණ අකාල මරණ කියලා දෙආකාරයි. ඔවුන් අතුරෙන් ඒ මරණ අතරින් ආයුෂය ගෙවීමෙන් සිදුවන මරණය, කර්මය ගෙවීමෙන් සිදුවන මරණය, ආයුෂයත් කර්මයත් ගෙවීමෙන් සිදුවන මරණය මේවට කියනවා කාල මරණ කියලා. ඒවා ඉතින් සුදුසු කාලෙදි සුදුසු ආකාරයෙන්ම වෙන මරණ. හැබැයි යම් තැනක යම් කිසි කෙනෙක් උපච්ඡේදක වශයෙන් මරණයටපත් වුණොත් ඒ කියන්නේ ඔක දක්වලා තියෙනවා මරණයට අවස්ථාව නොපැමිණි සිදුවන මරණය අකාල මරණ නම් වේ. මරණයට කාලය නොපැමිණ
යම් තැනක මරණයක් සිදු වුණොත් ඒකට කියනවා අකාල මරණය කියලා. අන්න කියලා තියෙන අපිට මේ. එහෙනම් අපිට කවදාවත් තීරණය කරන්න බෑ කිසිම කෙනෙක් අනේ අකාලේ මැරුණේ කියලා. ඒ ධර්මයේ දන්නේ නැති මිනිස්සු. උපච්ඡේදකයකින් නම් මැරුණේ ඔන්න කියන්න පුළුවන් අනේ අකාලේ මැරුණේ විකාලේ මැරුණේ කියලා. හැබැයි අපි දන්නේ නෑ යාගෙන ආයුෂ එච්චරයි කියලා. අපිට එකම මලගෙදර ඇහුණු අනේ අකාලේ මැරුණානේ කියලා. ඒ මලගෙදරම සමහර කියනවා අනේ ඉතින් ගෙන ආයුෂේ ඔච්චරයි වෙන්නේ නැති. තවත් සමහර මලගෙවල් වලට ගියාම කියනවා අනේ තව බොහෝ කාලයක් ගහක් පළයක් වගේ ඉන්න හිටියේ මිනිස්සු එක පාට නැති වුණා. ඒ මොකද? ආයුක්තේ කම්මක් යුද්ධයක් කියන මරණ වලින් මරණයටපත් වීම නිසා තමයි වෙන්නේ. මේ තවත් මරණ සිද්ධ වෙන 8 ආකාරයක් දක්වලා තියෙනවා. වාත පිත්තේහි සෙම්හේන වාතයෙන් පිටෙන් සෙමින් සන්නිපාත උතුහිච. සන්නිපාතය කියලා කියන්නේ මේ අර වාපිත් සීත උෂ්ණ කියන ඒවට. විසමෝපක්කෝමි. ඒ කියන්නේ මේ විසම උපක්‍රමයකින් වසපානය කිරීම, සොකීය දිව්‍ය හානි කර ගැනීම, සමන වූ ආහාර හැවීමෙන් අන්න ඒ වගේ මරණයටපත් වෙන්නත් පුළුවන්. අනුන්ගේ උපක්‍රමයෙන් මරණයටපත් වෙන්නත් පුළුවන්. අන්න ඒවට කියනවා අකාලේ තත්තමී යන්ති. ඒගොල්ලන්ට කියනවා අකාලේ මිය ගිය මිනිසු. ඔබට තේරෙනවද? මේව තමයි සාමාන්‍ය මනුෂ්‍යක මරණය වෙන්නේ. දෙවියොත් මරනවා. අන්න ඒක තමයි මාතෘකා කළේ කාතාව. දෙවියොත් මරනවා. දෙවියෝ මරන්නේ ක්‍රම 4කට. ආයුක්කය, පුඤ්ඤක්කය, ඒ කියන්නේ ආයුෂවර වීමෙන් මැරෙනවා. පිනෙවර වීමෙන් මැරෙනවා. ඊළඟට කියනවා ආහාරක්කය. ආහාර ගන්න අමතක වෙලා මැරෙනවා. ඔන්න බලන්නකෝ දෙයියන්ට තියෙන ප්‍රශ්න. කෝපේ නා. අයියෝ පොඩ්ඩක් කේන්ති ගියත් දෙයියෝ මැරෙනවා. ඔන්න බලන්න දිවි ලෝකේ යන ඇඟලුවට වැඩක් නැහැ. ප්‍රඥාව දියුණු කරේ නැත්නම් මග මැරෙන්න වෙනවා. දැන් දෙවියෙක් සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකේ තියෙන සම්පූර්ණ ආයුෂයම විඳලා ඒ සම්පූර්ණ ආයුෂම විඳලා මරණයටපත් වුණොත් ඒක අකාල මරණයක් නෙමෙයි. අනවයි දෙයියොත් අකාලේ මැරෙනවා. හරිද? ඒක ආයුක්කය මරණයක්. සමහරකට දිව්‍ය ලෝකයේ ආයුෂ අපි තුමු කල්ප 500යි. එහෙම නෑ හරිද? කල්ප 500ක් තියෙන දිව්‍ය ලෝක මම තේරෙන්නේ කියන්නේ. මතක තියාගන්න. ඒ කල්ප 500න් කල්ප 200ක් විතර ජීවත් වෙලා මැරෙනවා. පුඤ්ඤක්කය පින නෑ පිංගුතුනි. සම්පූර්ණ කාලේ ඉන්න පින නෑ. සම්පූර්ණ ආයුෂයෙන් ජීවත් වෙන්නත් පින තියෙනවා දිව්‍ය ලෝකේ. පින කරන පින හරියට කරනකොට කොහොමද කරන්නේ? තුන්සිත පහළවාගෙන පින්කම් කරනවා. පින්කම් කරන්න කලින් විත, පින්කම් කරන අවස්ථාවේ සිට, පින්කම් කිරීමේ අනතුරුව සිට. මේ හැම එකක්ම පහදවාගෙන අර්ථාන්විතව පින්කමක් කළොත් ඒ පින්කම ඔබට මේ වගේ මහානීය විපාක ගෙනල්ලා දෙනවා. එහෙනම් පුණ්‍යක්කය. ඊළඟ ලොකුම ප්‍රශ්න තමයි දෙවියන්ට පින වැඩි වුණාමත් ප්‍රශ්න. අන්න ඒකයි පිනත් එක්ක ප්‍රඥාවත් වඩන්නේ. දන් දෙන්න, සිල් රකින්න ඒත් එක්ක භාවනා කරන්න. සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව බලන්න. දානේ සීලය විතරක් වැඩුවට පස්සේ අර දිව්‍ය ලෝකෙට ගිහලා එක එක සැප සම්පත් හම්බෙද්දි නිකන් කරකලා අතාරිනවා. දැන් මේ කාලෙත් එහෙමනේ මිනිස්සු. මේ කාලෙත් මගේ රත්තරන් පිළිදි වැඩි ඕනේ නෑ. දැන් පෙරපින් කරලා ලැබෙන යාන වාහන තියෙනවා. ඉඩ කඩන් තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. හරිද? පිනකට දාමකට යොදවනවද බලන්න බොහෝ අය. Tamanට තියෙන ඉඩමක් කඩම. මොකද මේ පර්චස් 5ක් 6ක් කෑල්ලකට මෙච්චර තණ්හා කරනවා නම් දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක් හම්බුණා මේ කාම ලෝකෙට කොච්චර ආස කරයි. සිහිපත් කරනවා දෙවියන්ට මේ කාමයන්ට ලොල් වීම නිසා තමන්ගේ ආහාර වේල මගහැරුණොත් අන්නේ ආහාරක්කයනේ ආහාරය නොගැනීම නිසා මරණයටපත් වෙනවා. හිතන්න තරම් ලේසි නෑ දිව්‍ය ලෝකෙත් නේ. තව එකක් කියනවා. ඒකට කියන්නේ පිටර කෝපේනාති. ඒ කියන්නේ හිත හදලා නැත්තම් තවත් දෙවියන්ට ලැබෙන්න තියෙන තවත් දෙවියන්ට ලැබිලා තියෙන සම්පත් දැකලා ඒ සම්පත් වලට කිපුණොත් ඒ සම්පත් වලට ක්‍රෝධ කරොත් මට නැති සම්පත් අරුවට කියනවා කියලා අන්නේ දෙවියන්ගේ මරණය සිද්ධ වෙනවා කියලා දක්වලා තියෙනවා. එහෙම තමයි දෙවියන්ගේ මරණය සිද්ධ වෙන ආකාරය දක්වලා තියෙනවා. ඉතින් මේවා හරියම මේ වටින කාරණා. මේවා ඉගෙනගෙන තේින්න දිව්‍ය ලෝකෙට ගියත් වැඩක් නැහැ කියන එක ඔයගලන්ට තේරෙයි. ඔය අකාලේ මැරෙන්නේ නැති කොටස් කියන්නේ උපච්ඡේදක මරණය වෙන්නේ නැති කොටස් කීපයක් ගැන දක්වලා තියෙනවා. සාසනෙ උතුරු පුරවාසී දිවයිනේ ඉතින් උතුරු කුරු දිවයිනේ වාසය කරන සත්වයන්ට නිරය සත්වයන්ටත් කේසංචි දේවාන සමහරක් දෙවිවරුන්ටත් ඒගොල්ලෝ උපච්ඡේදක මරණයට පත් වෙන්නේ නැහැ කියන හැබැයි ඉතින් ඒක එහෙමම කියන්නත් බෑ මොකද දැන්
අපි ගත්තාම මේක විදිහටම ගන්න පා කියන එක සමහර අට කතාවන් වල දක්වලා තියෙනවා ටීකාවන් වල එහෙම. පරිවාර ග්‍රන්ථවල විශේෂයෙන් උතුරු කුරු ආසීන්ට නම් එහෙම දීර්ඝායුෂයම සම්පූර්ණ ලැබෙනවා ඇති. ඒක ගැන තර්කයක් නෑ. ඒක ගැන අපිට ගන්න කාරණාවක් බැරි නිසා. හැබැයි නිරේ සත්වේති උපච්ඡේදක වශයෙන් මරණයටපත් වෙනවා. මේ දැන් කුසල උපච්ඡේදක වෙලා මල්ලිකා දේවී උඩාවේ. ඊළ කුසල උපච්ඡේදක. අකුසල උපච්ඡේදකින් කුසල උපච්ඡේදයෙන් උඩා. ධර්මාශෝක රජතුමා කුසල උපච්ඡේදයෙන් උඩාවේ. කුසල උපච්ඡේදයෙන් උඩාවේ. ඒක සමහර කරලා වෙන්න පුළුවන්. දෙවිවරුන්ගෙන් දක්වලා තියෙනවා මේ. සමහර දෙවිවරු දිව්‍ය ලෝකවල මැරිලා ගිහිල්ලා අපායෙ ඉපදිච්ච තැන. ඒ සමහරක් වෙලාවට වෙන්න පුළුවන් ද්වේෂ ආදී සිත් ඇති කරගත්තොත් උපච්ඡේදක ආදී මරණ සිද්ධ වෙන්න පුළුවන් කියන එක දක්වලා තියෙනවා. සමහර දෙවියන්ට වෙන්නේ නැහැ ඉතින් මහේශාක්‍ය හොඳ දෙවි දේවතාවුන් වහන්සේලාට ඕක වෙන්නේ නැති බවක් දක්වලා තියෙනවා. මේ තවත් එක මරණයක් තියෙනවා. ඒ තමයි මේක උපච්ඡේදක කියලාත් කියන ඇතැම් උපච්ඡේදක නෙවෙයි කියලාත් කියන හැබැයි මේවා කියන්නේ ලේඩි ෂාඩෝ ස්වාමීන් වහන්සේලා වගේ බුරුම ජාති ඒ කියන්නේ පශ්චාත් කාලීනව බිහිවෙච්ච ස්වාමීන් වහන්සේලා බෝධිසත්වය අධිමුක්ති කාලක්‍රියාව කරනවනේ කියන්නේ බෝධිසත්වය දීර්ඝ කාලයක් දිව්‍ය ලෝකවල ඉන්නේ. ඉඳලා වැඩක් නැහැ. පාරමිතා පුරා ගන්න කාලේ යනව නිසා වැඩි නිසා උන්වහන්සේලා කරන ටක් ගාලා පල්ලෙහාට ඇවිල්ලා වැඩි කාලයක් දිව්‍ය ලෝකෙින් නැතුව එක එක තැන්වල පාරමිතා ටික පුරා ගන්න අවශ්‍යතා ටික සම්පාදනය කරගන්නවා. ඒ සම්පාදනය කරගැනීමෙන් අනතුරුව තමයි උන්වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්නේ. එන්නේ පාරමී ධර්ම ලික්මන්ටික්වන්ට පුරා ගැනීම පහසුව පිණිස උන්වහන්සේලා අදිෂ්ඨානයක් කරනවා. මාගේ මේ විපාක නාමස්කන්ධයෝද කටත්තා වූ රූපස්කන්ධයෝද රූප ධර්මයෝද නැවත වාරයක් පහළ මෙතන පටන් පහළ නොවේවා. ඒ ප්‍රාර්ථනාවත් සමග ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඒ ප්‍රාර්ථනාව සිදු කිරීමත් එක්ක උන්වහන්සේලා එතනින් චුත වෙනවා කියනවා. ඒකට කියනවා අධිමුක්ති කාලක්‍රියාව. මේක ඇතමුන් කියන උපච්ඡේදක කියලා ඇතමුන් කියන මේක උපච්ඡේදක නෑ කියලා කෙසේ නමුත් එහෙම මරණයකුත් තියෙන බව විතරක් වටහා ගැනීම ප්‍රමාණයි. පින්වත්නි මෙතනදී අපි දැනගන්න ඕනේ මේ රහතන් වහන්සේ පිරිනිවෙද්දි රහතන් වහන්සේ පිරිනිවෙන ක්‍රම පහක් තියෙනවා. ක්‍රම පහක්. මම ඊට පෙර ධර්ම දේශනාවලදී මතක් කරලා තියෙනවා. නමුත් මේ පාඩම සම්පූර්ණ වන්නට මා ඒ කාරණාවත් ඔබට මතක් කරගන්නම්. එකක් දෙකක්. එක රහතන් වහන්සේ නමකගේ පරිනිර්වාණයක් තියෙනවා ඥාන සමනන්තර පරිනිර්වාණය. ඥාන සමනන්තර පරිනිර්වාණය කියලා කියන්නේ ඊළඟට පච්චවෙක්කන සමනන්තර පරිනිර්වාණය. අභිඥා සමනන්තර පරිනිර්වාණය. මග්ග පච්චවෙක්කන සමනන්තර පරිනිර්වාණය. නාම රූප සම්මස්සන සම්මන්තර පරිනිර්වාණය කියලා කියනවා. සමනන්තර. ඒ කියන්නේ නාම රූප සම්මස්සන සමනන්තර පරිනිර්වාණය. මේ කියන්නේ සමහර රහතන් වහන්සේලා ධාන වලට සමවැදිලා ඒ ධානයෙන් නැගිටලා වෙනත් වීතියක් පහළ වෙන්නට කලින් පිරිනිවෙනවා. අන්න උන්වහන්සේලාට කියනවා ඥාන සමනන්තර පරිනිර්වාණය. ධානයෙන් පස්සේ පිරිනිවෙනවා. සමහර තුන් රහතන් වහන්සේලා ඉන්නවා ධානයෙන් නැගිටලා ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීති ටිකකුත් ගිහිල්ලා. ඒ කියන්නේ අතරම කියනවා ධාන අංගමනසිකාරය කියන ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීති ගිහිල්ලා පරිනිර්වාණයටපත් වෙන. ඒකට කියනවා පච්චවෙක්කන සමනන්තර පරිනිර්වාණය. සමහර අභිඥාලාභී රහත් මහරහතුන් වහන්සේලා අභිඥාවන්ට පාදකයට සම්වැදිලා ඒ අභිඥාවන් වලින් කෙලින්ම වෙනත් වේතියකට වැටෙන්න නොදී පිරිනිවෙනවා. උන්වහන්සේලාට කියනවා අභිඥා සමනන්තර පරිනිර්වාණය කියලා. ඒ වගේම මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරමින් උන්වහන්සේලා මග්ගපච්ච වෙක්කන නාම රූප සම්මර්ෂණය කරමින් පිරිනිවන් පාන උන්වහන්සේලා නාම රූප සම්මස්සන පරිනිර්වාණය කියලා කියනවා. මේ වගේ තමයි සාමාන්‍ය මිනිසුන්ගේ මරණය සිද්ධ වෙන්නේ. ඒක ඕගොල්ලෝ ගියාත් ඔහොම තමයි නැත්නේ ඇත්තට. ඔය කියන එකකින් ආයුක්කය හෝ පුණ්‍යක්කය හෝ ආහාරක්කය හෝ කෝපයෙන් හරි කෝපයටත් වඩා කෝපයෙන් වගේ ඉතින් දෙවියෝ චිත වුණාම කෙලින්ම සමහරකට භෝගතාවට අපාය වල යන්න ඉඩ තියෙනවා. ඒ වගේ මිනිස්සු තමයි සමහරක් වෙලාවට පිළිතුරු මේ ජීවිතේ ගොඩාක් සැප සම්පත් ලැබිලා මුලා වෙන්නේ. ආහාර දෙන්න. ඒ තණ්හා පින ඉතුරුයිනේ. පිනත් ඉතුරුයි. මග මැරෙනවා. පින ඉතුරු වෙලා මගකට කන්න දෙන අතට ගත්ත දේ කටට දාගන්න පින නැහැ කියලා. ලැබිච්ච දිව්‍ය ලෝකේ සැප විඳ ගන්න පින නැහැ. ඇයි? මේකේ ඉන්න මුන්දලා දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ කණ්ඩත් එපා බොණ්ඩත් එපා කියලා අර දිව්‍ය ලෝකෙ සැප විඳින්න ගියාම එහෙම ඉන්න බෑ. ඒක තමයි කතාව.
ඔහොම මරණයටපත් වෙන මිනිස්සු මරණයටපත් වෙද්දී මගේ පින්වතුන් හොඳට මතක තියාගන්න මේ හැම මිනිහෙක්ම මරණයටපත් වෙද්දී ලෝකේ. ඇයි මේ දැන් හිත ගැන අපි කතා කරන්නේ? හිත ආවා. හිත හටගන්න තැන් ගැන කතා කරා අපි පහුගිය කාලවල වල. ඒ හිත ආවේ කොහින්ද? ඔය විදි ආකාර කීපයකින් එකකින් මරණයටපත් වෙලා ඒ මරණයටපත් වෙද්දී මගේ පින්වත්නි පහළ වෙන ඕගොල්ලෝ හැමෝටම එක්ක කර්මයක් එක්ක කර්ම නිමිත්තක් එක්ක ගති නිමිත්තක්. ඒක හොඳට අහගන්න. ඒක ලියලා දෙන්න යන්නේ. එක්ක කර්මය එක්ක කර්ම නිමිත්තක් එක්ක ගති නිමිත්තක් කියන නිමිති තුනෙන් එකක් පහළ වෙලා ඒ නිමිත්ත අරගෙන තමයි ඔයගොල්ලෝ මරණයටපත් වෙන්නේ. ඒක කුසල කර්මයක් වෙන්නත් පුළුවන් අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. කුසල කර්ම නිමිත්තක් වෙන්නත් පුළුවන් අකුසල කර්ම නිමිත්තක් වෙන්නත් පුළුවන්. කුසල ගති නිමිත්තක් වෙන්නත් පුළුවන් අකුසල ගති නිමිත්තක් වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඔයගොල්ලෝ විශ්වාස කරන්න පින්වතුනි හැප්පිලා මැරෙන සිහි නැති වෙලා මැරෙන කොම හැදිලා මැරෙන අවුරුදු ගාණක් මැෂින් වල ඉඳලා මැරෙන අඩුම තරමේ මැස්සෙක් අරගෙන කළුගලක් උඩ තියලා කුළු ගෙඩියෙන් තැළුවත් ඒ මැස්සට පින්වතුනි මේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පහළ වෙනවමයි. ඒක තම තමන් කරගත්තු කුසල කුසල කර්ම වලට අනුරූපීව ඉදිරිපත් වෙන කර්ම වලින් ඒ කර්ම ඉදිරිපත් වෙන ක්‍රම හතරක් තියෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම. එහෙමයි. හරි. ඕක කුසල පැත්තෙන් වෙන්නත් පුළුවන් අකුසල පැත්තෙන් වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ ධම්මවිජය සයන්හස මේ ජීවිතේ අපවත් වෙනවා. ඊළඟ ජීවිතයට යන්න. අර හිත හටගන්නේ කොයිද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. කෙලිම ගිහිල්ලා වත්තු ප්‍රසාදය සුරු කරගෙන තමයි හටගන්නේ පළවෙනියටම හදේ වත්තු රූපී. හදේ රූපේ. ඊට පස්සේ තවත් හිත හටගන්න තැන් තියෙනවා. හැබැයි ධම්මවිජය සයන්හසේ දැන් මේ ජීවිතේ මෙහෙම ගත කරලා අපවත් වෙන වෙලාවට ධම්මවිජය ස්වාමීන් වහන්සේට එක්ක කර්මයක් මතක් වෙනවා මම මේ ජීවිතේ කරපු. එක්ක කර්ම නිමිත්තක් මතක් වෙන්න පුළුවන්. එක්ක ගති නිමිත්තක් මතක් වෙන්න පුළුවන්. ඒව පහළ වෙන්නේ පිළිවෙලින් ගරුක කර්මයේ උඩම තියෙනවා. ආසන්න කර්මයේ දෙකට තියෙනවා. ආචින්න කර්මයේ තුනට තියෙනවා. කටත්තා කර්මයේ හතරට තියෙනවා. කර්මයක් කියලා කියන්නේ අපි කරපු ක්‍රියාවක්. මම බණ කියපු එකක් මට මතක් වුණා. මම මිනිස්සුන්ගේ හිතසුවපත් කරපු එකක් මට මතක් වුණා. අන්න සුගතියකට ය아가න්න පුළුවන්. මම කියන්නේ ඉතින් ආයි මැරලා ඉපදිනවට නෙමෙයි මම මේ දල වශයෙන් උපමාව කියන්නේ. උපමාව තේරුම්. කර්ම නිමිත්තක් කියලා කියන්නේ මම බණ කිව්වා කියලා මට මතක් වෙන්නේ මට වටාත්තක් මතක්. ඒ කියන්නේ ඒ කර්මයට පාදක වෙච්ච නිමිත්තක් මතක්. ධර්මාසනයක් මතක් වෙනවා. දැන් අපි එක ධර්මාසන දකිනවා නේ වර්ගි පෙර පින් තියෙන ඕන විවිධ ලස්සන මල් කහපුවා. ඒ වගේ ධර්මාසනයක් මතක් වුණත් මැරෙන වෙලාවට අනේකට කරනවා කර්ම නිමිත්තක් කියලා. කුසල කර්ම නිමිත්ත. ගති නිමිත්තක් කියලා කියන්නේ ඔය දෙකම පහළ වෙන්නේ නැතුව ධම්මවිජය සංහිඳ හිතන්නකො ඊළඟ පාර මේ පින් කරලා අරව කරලා මේව කරලා බණ කියලා මට යන්න පුළුවන් වෙනවා බ්‍රහ්ම ලෝක. මේ උදාහරණයක් කියන්නේ. හරිද? හරි දිව්‍ය ලෝක. ඒ යන්න ඉන්න තැනේ නිමිති මතක් වෙනවා. ඒ කියන්නේ රත්තරම් විමාන ඒ වගේ පේන්න පටන් ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතා හිටපන්කෝ එහෙනම් මම මැරෙන වෙලාවට මේ පින්කම් මතක් කරගන්න. එහෙම බෑ. මේක අනාත්මයි. අනාත්මයි කියන්නේ අපිට බෑ කිසිම අවස්ථාවක අපි ගන්න මේ අරමුණ කියලා අපිට කියන්නේ. ඒක එන සිස්ටම් එකක් ලෝකේ සිස්ටම් වෙලා තියෙනවා. එයින් පළවෙනි එක තමයි ඕගොල්ලෝ මේ ජීවිතේ ගරුක කර්මයක් කරලා තියෙනවා නම් කුසල පැත්තෙන් හරි අකුසල පැත්තෙන් හරි. අකුසල පැත්තෙන් ගරුක කර්ම බවට පත් වෙන්නේ ගරුක අකුසල කර්ම පහක් තියෙනවා. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේසලවීම, මහරහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑම ඔය වගේ තියෙනවා දන්න නානපුරී පාප කර්ම. දැන් සංඝ බේදය. යම් කෙනෙක් මේ කියන අකුසල කර්ම වලින් එකක් කරලා තිබ්බොත් එයා බුදු වෙන්න පාරමී පිරුවත් මගේ පින්වතුනි එයා ඊළඟ ජීවිතේ අපායටමයි යන්නේ. ධර්මය ස්වභාව ධර්මය එයාට බෙදලා දෙනවා කොළ ටික මොකකටද ගරුක කර්මයේ විපාක විඳලා එන්න කියලා. ඔකයි ඇත්ත. ඒකයි අර අජාසත් රජවරු ධර්මය අවබෝධ කරලා නමුත් අපායට ගියේ. ඇයි?
ස්වභාව ධර්මයේ වෙලෙ දෙන එක තමයි අපිට අරන් යන්න වෙන්නේ. අපිට කැමති එක ගන්න පුළුවන් කමක් නැහැ. කමාරු තැනින් මම මරණ වෙලාවට ඉන්නක ස්වාමීන් වහන්සේ මතක් කරගන්නවා. දැන් එන්නේ බෑපිනේ. තමන් ගරුක කුසල කර්ම කරලා තියෙනවා නම් ඔබට ගැළවිල්ලක් නැහැ. ඔබට අනිවාර්යෙන් ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගරුක කුසල කර්ම කියලා කියන ඔබ ලැබපු ධානය. ඔබ වඩපු ධානයක් තියෙනවා. ඔබ වර්ධනය කරපු අර්පණා මට්ටමක් තියෙනවා නම් ඒ අර්පණා මට්ටම උපකාරී කරගෙන ඒක ඔබ භාවිත බහුලීකృత කරලා තියෙනවා නම් වඩා වැඩි දියුණු කරලා තියෙනවා නම් ඒ වැඩි දියුණු කරපු ධානය ඔබට ඉතුරු වෙලා තියෙනවා නම් ඔබ ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් බ්‍රහ්ම ලෝකයට යනවා කියන එක නවත්තන්නේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒවට කියනවා ගරුක කර්ම කියලා. එහෙනම් ධානයක් කරවම වේව නැත්නම් ඔන්න ඔයගලන්ට ගරුක කර්මයක් ඉදිරිපත් වීමට තියෙන අවස්ථාව අඩුයි. ගරුක කුසල කර්මයකට නම් ඉස්සරහදී හරි මඟ පෑදෙන්න පුළුවන්. ගරුක කුසල කර්මයකට නම් පිටුතුනේ එච්චර එහෙම ලේසියෙන් මඟ පෑදෙන්නේ නෑ කියන එක අපි කවුරුත් මතක තියාගන්න ඕනේ. ගරුක කුසල කර්මයක් කියලා කියන්නේ එච්චර ලේසියෙන් හසර පෑදෙන්න තැනක් නෙමෙයි. ගරුක කර්මයක් නැති වෙනකොට ඊළඟට ඔබට එන්න පුළුවන් ආසන්න කර්මයක්. ඒ කියන්නේ අපි මැරෙන වෙලාවේ අපේ ළඟපාත තිබ්බ දේවල්. පින්වත්නි මිනිස්සු මැරෙන වෙලාවට තමන්ගේ ඉන්ද්‍රියන් අක්‍රිය වෙනවා. ඇහැ පේන්නේ නැති වෙනවා. කන ඇහෙන්නේ නැති වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙනවා. කයට ස්පර්ශයක් දැනගන්න බැරි වෙයි. ඇත්තම කියනවා නම් අපි ටිකින් ටික අක්‍රිය වෙමින් පවතින. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ වෙලාවේ කෝකින් කෝක මොකෙන් මොකක් වෙයිද කියලා කියන්න අපි කවුරුත් දන්නේ මේ අභිධර්මයේ ජීවිතයට උමනා වෙන හැටි බලන්න. ඒ සමහර තැනක අභිධර්මයේ කියන සබ්ජෙක්ට් එකක් නෑ. ඔයා මැරෙන්න යන දවසට ඕගොල්ලෝ මැරෙන්න යන දවසට ඕගොල්ලෝ මේක දැනගෙන හිටියොත් අපිට දැනෙලා තියෙන අපි සමහරක් වෙලාවට සත්කම් වලට භාජනය වෙද්දී අපිව සිහිනති කරනවා. සමහරකට කැලේ ඉද්දී අපේ පස්සෙන් අලි එලවන් ඇවිල්ලා. සමහරකට අපි යනකොට අපේ ඇඟ ඉස්සරහට නයි හම්බ වෙලා තියෙනවා, පොළොංගු හම්බ වෙලා තියෙනවා. අපේ ඇස් ඉස්සරහට හබරල්ලු හම්බ වෙලා තියෙනවා, තෙල් කරවලිය, මුදු කරවලිය, කුණ කට්ටු, මාපිල්ලු හම්බ වෙලා තියෙනවා. සමහර දවසට ත්‍රිපිටකය එළියට ගන්නකොට ත්‍රිපිටකයේ උඩට වෙලා මාපිල් පෙටව විඳලා තියෙනවා. පැවිදි ජීවිතය ඇතුලේ ඒ හැම තැනකදීම අපි කල්පනා කළේ දෙයියනේ අපි දැනගත්තු ධර්මතා ටික අපිට කොච්චර ප්‍රයෝගී වුණාද කියලා. ඇයි? ඔබට ඇක්සිඩන්ට් එකක් වුණා. ඔබ හිතන්නේ ඔබට ඇක්සිඩන්ට් එකක් වුණා. ඕගලන්ගේ කකුල් අතපය අර යකඩ ගොඩ අසීර වෙලා ඕගලන්ට හුස්ම වැටෙන්නේ නැහැ. ඒකයි යන ගම. නිකම් බය වෙලා බුදු අම්මෝ බේර ගන්නෝ මාව බේර ගන්නෝ කියලා අඬනවට වඩා ඔබ මැරෙන්න යනවා නම් ඔබ තේරුම් අරගෙන මා මරණයටයි යන්නේ. මේක තමයි මනුස්ස ජීවිතයේ ස්වභාවය. නිවන් දැක ගන්න උත්සාහ කරන්න. මොකක්ද? මේ වගේ ජීවිත කොතනකදී හරි මේ වගේ හැමදෑම නැති වෙනවා කියලා. ඒ මරණයට යොමු වෙච්ච අදහසකින් ඔබ ඉන්නවා නම් ඒකයි කියලා තියෙනවා. දැන් උතර ගහනවා කවුරු? කම්බුලට ගහද්දී ඒ පැත්තට මුණ හැරෙව්වොත් අපිට වදින පාර වැඩි. ගහන පැත්තටම හැරෙව්වොත් අපිට වදින පාර අඩුයි. හරියට තේරුම් ගන්න මම කියන්නේ. ඒ පැත්තට මුණ දාන්න එපා වදින පාර වැඩි. මරණයට එනකොට ඒකට මුහුණ දාන්න එපා. එතකොට ඒක ඉෆෙක්ට් එක වැඩි ඔබට. සර්පෙක් කාපු වෙලාවට ඔබ බය වුණොත් ඔබේ මරණය වේගවත්. සර්පෙක් කාපු වෙලාවට ඔබ බය වුණොත් ඔබේ මරණය වේගවත්. අර එක ළමෙක් මැරුණා. නයික් කාලා ටෝච් එක ගහලා බලනකොට බය වෙච්ච පාර දැක්කේ පොළඟ. නයා ගිහිල්ලා කාලා. පොළඟ කෑවා කියලා හිතාගෙන බෙහෙත් ගන්නවා. ස්පිරිතාලෙන් ඇවුළු හරියටම පොළඟද කෑවේ. හරියටම පොළඟ කෑවේ. බෙහෙත් ගෙවට පස්සේ ළමයා මැරුණා. මේ බයෙන් දඟලලා දුවලා පැනලා එහෙම බේරෙන්න බෑ ජීවිතේ. අනිවාර්යෙන් ඒ පැත්තට ඔළුව දාගන්න. තේරුණාද මම කියන්නේ? ඒ පැත්තට ඔළුව දාගන්න. ඒ කියන්නේ ඔබ මරණයට යනවා නම් ඒකෙන් ගැලවෙන පැත්තට හිතන්න එපා. ඔබ මරණයේ පැත්තට හිතන්න. ඔබ ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට ඔබ ප්‍රශ්නේ පැත්තට හිතන්න. ඔබ ඒකෙන් ගැලවෙන පැත්තට හිතන මේක නෙගටිව් තින්කින් පැටර්න් එකක් නෙමෙයි. මේක තමයි ඉතා වැදගත්, ඉතාම ප්‍රබල පොසිටිව් තින්කින් පැටර්න් එක ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා. මරණයේ පැත්තට හිතන්න. ආත්ම විශ්වාසයේ උඩ
මරණයට මුහුණ දී ගන්න පුළුවන්කම ලැබුණොත් කොයි තරම් සැනසීමෙන් මැරෙන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? ඊගා මේ මිනිස්සු සමාන නිරාගමිකයෝ කියනවා මේ ඔය මූසල කතා අර කතා මේ කතා එහෙම කියනවානේ. ඒකට මම උකට හැමදේම කියන කතාව රැල්ලට යන්න. රැල්ලට යන්න එපා. මොකද රැල්ල ඉක්මනට ගියාට පස්සේ ඉතුරු වෙන්නේ වැල්ල විතරයි. රැල්ල වගේ සොඳුරු නෑ වැල්ල. රැල්ලට ගියාම අන්තිමට වැල්ල බදාගෙන වැළලෙනවට වඩා රැල්ලයි වැල්ලයි දෙකම තියෙන මූදකයක්. එතකොට රැල්ල තිබ්බත් එකයි වැල්ල තිබ්බත් එකයි. අන්න බලන්න කතාවනේ. මේ මහා සාසනය කියලා කියන්නේ මහා මුහුද වගේ. මේකේ රැල්ලද වැල්ලද කියලා වඩා නෑ. වැල්ල තියෙන ලාට වැල්ලේ. රැල්ල තියෙන ලාට රැල්ල. ඔන්න තේරුණා. ඔක තමයි කෙටිම කියන්නේ. ඔය නිරාගමිකව නිකම් පැතිපැති වලට ඇදිලා යන මිනිස්සුන්ට මේ අභිධර්මයේ ප්‍රතික්ෂේප කර. අභිධර්මයේ ප්‍රතික්ෂේප කිරීම රැල්ලක්. රැල්ලට යන්න එපා. ඉතුරු වෙන්නේ වැල්ල විතරයි. රැල්ල හැමදාම එකම තැන තියෙන්නේ. රැල්ලට ගියත් ඔබ අරගෙන යන්නේ මරණයට මිසක් ඔබට සතුටක් සහනයක් සැනසීමක් ලැබෙන්නේ. ඒක මතක තියාගන්න. හරි. එනිසා ජීවිතේ මේ අභිධර්මාදී කාරණා දැන ගැනීම අපිට පින්වත්නි අපේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න. එදිනෙදා ජීවිතයේදී අපි මුහුණ දෙන්නට වෙන භයානක කමකින් ගැලවෙන්න අපට උපකාර පිණිස පවතින. ඒක හොඳට තේරුම් ගන්න. මරණයේ වෙලාවේ ආසන්න කර්මය කොච්චර භයානක වෙන්න පුළුවන්ද? ඇහැ පේන්නේ නැති වෙලා තිබ්බොත්, කන ඇහෙන්නේ නැති වෙලා තිබ්බොත්, නාසය අක්‍රිය වෙලා තිබ්බොත්, දිව අක්‍රිය වෙලා තිබ්බොත්, ඇහැට හාමුදුරුවෝ ගෙනල්ලා පිරිත් කිව්වට අපිට සුගතියක් වෙන්නේ නැහැ. කනට පිරිත් ඇහුනට සුගතියක් වෙන්නේ නැහැ. නාසයට හඳුන් කුරුසුවඳ දැනුනට සුගතියක් වෙන්නේ නැහැ. හැබැයි කය හරි වැඩ කරොත්, කයේ මුතු ඇට මාලයක් හරි තියන්න, ඒ මුතු ඇට මාලෙන් සාසනික සංඥාව මුතු ඇට මාලයක් නෙමෙයි අර මොකද ඒක කියන්නේ? නවගුණ වැල. මුතු ඇට මාල කියන්නේ ඒ කරේ දාන එකක්. නවගුණ වැලක් හරි තියන්න. ඒ සංඥාවෙන් හරි සාසනය පිට කරගන්න ඔබට පුළුවන්. හැබැයි ඒකට කියනවා පින්තුනි මේ අවසාන මොහොතේ අපේ ළඟම තියෙන අරමුණු වලින් මම නම් හිතන්නේ පින්තුනි. ඒ අවසාන මොහොත ගැන නම් විශ්වාස කරන්න මෙපා. ඕක තරම් ඩේන්ජර් එකක් වෙන ලෝකෙ කොයිවත්. මොකද මරණාසන්න වේදනාව ලේසිනේ. අනාථපිණ්ඩික සිටුතුමා කියනවා ස්වාමීනි මගේ හිසට දක්ෂ හයිය තියෙන මිනිස්සු දෙන්නෙක් ලනුපරපටක් දාලා දෙපැත්තට දාලා නල්ල වටේ වටයක් කොතලා එක්කෙනෙක් එක පැත්තකට අදිනවා එක්කෙනෙක් එක පැත්තකට අදිනවා. ඒ වගේ රිදෙනවා ස්වාමීනි මට මරණයටපත් වෙනවා. ඒ වගේ වෙලාවක මේ බණ පිරිත් කීම හරියන්නේ නැහැ කාට. ඒ වගේ වෙලාවට බණ පිරිත් කියන්න ගියාම පිරිතක් දැම්මොත් ඕක ඕෆ් කරන්න මට අමාරුයි. ඕක ඕෆ් කරන්න මට අමාරුයි කියන මිනිස්සු තමයි අපි දැකලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ වෙලාවන් වලට පිරිත් දාගෙන දුවල පැනලා දඟලනවට වඩා කලින් හිත පුරුදු කරලා තියෙන එක හරි වැදගත්. අවසාන මොහොත කාටද විශ්වාස කරන්නේ? කොතන මැරෙයිද කවුද? කොම එකක් හෙලිලා මැරුණොත් අර දැන් මම පහුගිය දවසක දැක්කා. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්න ලන්ඩන්යේ පව් අහිංසක ජීවිතය. කැන්සර් එකක් හැදිලා ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න තියෙනවලු රට. ඒක ගැව්වම වේදනාවක් ඇතිව මැරෙනවා. මේ වගේ හරි භයානක වැඩ. මොකද ඊට පස්සේ ගැහුවට පස්සේ පිටිහිත කොයි පැත්තට සකස් වෙයිද කියලා කවුද දන්නේ? මේ මනුස්ස ජීවිතේ වේදනාව දරා ගැනීම අපහසුයි තමයි. නමුත් ඊට වඩා භයානකයි කියලා කල්පනා කරන් මරණින් මත්තේ අපායකට වැටුනොත් ඒක හොඳට කල්පනා කරන්න. ඒ කල්පනා කිරීම ඇතුලේ ඔබට තේරෙන්නේ අවසාන මොහොත ස්පිරිතාලයක වෛද්‍යවරුන්ට යට වෙලා ICU එකකට යට වෙලා කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව මිනිස්සු මරණයට පත් වෙනකොට පින්තුනේ මිනිස්සුන්ට මං හිතන්නේ මේ අවසාන මොහොතේ ලොකු පිළිසරණක් ලැබෙයි කියලා. මොකද ඔබ දන්නවද මිනිස්සු වයසට ගියාට මිනිස්සුන්ගේ වයසට යන්න තරුණ වෙන එකම දේ තමයි තණ්හාව. මිනිස්සු වයසට යන්න උන්න ඒගොල්ලෝ ගාව තියෙන තණ්හාව තිරිසන් වෙනවා. හතර බලන්න වයසට ගිය මිනිස්සු එයාලා අවධානය ඉල්ලනවා වැඩි. පුතේ ලොකු පුතා දැන් එන්නෙත් නැහැ පොඩි පුතා එන්නෙත් නැහැ කියනවා. කන්න බොන්න ප්‍රේතයි. සල්ලි මුදල් වලට කැමති. ආභරණ වලට කැමති. මොකද තණ්හාව තිරියන් වෙනවා වයසට යන්න. භික්ෂුවක් වයසට යන්න තණ්හාව
තරුණ වෙන්නේ භික්ෂුවගේ වයසත් සමග තණ්හාව වයසට යන. භික්ෂුවගේ වයසත් සමග තණ්හාව පසුබහින. අවබෝධය වැඩි නිසා, අවධානය වැඩි නිසා, ලෝක ධර්මතාවය ඇහෙනවා වැඩි නිසා. ඒ නිසා සාමාන්‍ය ජීවිත ජීවිතෙදි මතක තියාගන්න මේ අස්ථානික මැරෙන්න වුණොත් පින්නතුනේ මේක ලොකු අපරාධයක්. ලොකු අපරාධයක්. එනිසා ඔය අවසාන අවස්ථාව ගැන හිත ඉන්නේ නැතුව Taman දෙයක් කරගන්න. ජීවත් වෙලා ඉන්න කාලේ පුළුවන් කාලේ. අන්න ඒකයි කියන්නේ. ජරාවටපත් වුණාට පස්සේ අසමය. ව්‍යාධියටපත් වුණාට පස්සේ අසමය. ඒක වීරිය කරන්න සුදුසු කාලේ නෙමෙයි. තරුණ කාලේ කලු කෙස් ඇති කාලේ හයිය තියෙන කාලේ මේක කරගත්තොත් පරයන්කෙන් බැඳගන්න පුළුවන් කාලේ. ඕගලන්ට ලොකු පිළිසරණක් තියෙයි. හරි ගඟක් වගේ ගලන්න ඉස්සරහට. හැමදේම බාධක ජීවිතේ එනවා බාධක ඉස්සරහට ගලන්න. කතාවක් තියෙනවා. Rivers never flows reverse කියන. ගංගවයි ආපස්සට ගලන්න. ඉස්සරහට ගහගෙන. ඒ වගේ මගේ පින්වතුන්ලගේ ජීවිත ඉස්සරහට අරගෙන යන්න. පින පැත්තට අරගෙන. කුසලය පැත්තට අරගෙන. එහෙම අරගෙන ගියොත් අවසාන අවස්ථාවේ ගරුක ආසන්න කර්මයේ තියෙනකොට ඔබට හානියක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ගැන විශ්වාස නම් කරන්න ආසන්න කර්ම. තාම දෙන්නේ අපි කොතන කොයි වෙලේ කොහොම මැරෙයිද කියන එක කොහිවත් ලියවිලා නැති නිසා. කොතන කොහොම කොයි විදියට මැරෙයිද කියන එක කොහිවත් ලියවිලා නැති නිසා ඒක හරියම ඩේන්ජර් කියන එක මතක තියාගන්න. ඊළඟට තමයි ආචින්න කර්ම කියලා කියන්නේ අපි අපේ ජීවිතේ වැඩිපුර පුරුදු කරපු දේ. මේ ලියා ගන්න. මරණකොට වෙන්න යන සිදුවීම්. අපි අපේ ජීවිතේ වැඩිපුර පුරුදු කරපු කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් තිබේ නම් ඔයගොල්ලෝගේ ජීවිතේ වැඩිපුර කුසල කර්ම කරලා අපි හැමදාම පාන තියෙන කෙනෙක්ට බුදු පහන මතක් වෙනවා. ඔකට කියන හොඳ කතාවක්. අපි මම හිතියා ඔය මහා පැත්තක සේනාසනෙක. ඒ මහාම සේනාසනේ වැඩ ඉන්න කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට බොහොම අසනීපයි. නමුත් උන්වහන්සේ බොහොම බුදුගුණ වඩපු ස්වාමීන් වහන්සේ නම. හැමදේම පහමාට 6ට උන්වහන්සේ කතා කරනවා කෑ ගහනවා. බුද්ධ පූජාව තිබ්බදෝ බුද්ධ පූජාව මේ වෙන මොකක්වත් අතක් වැඩ නැහැ, පයක් වැඩ නැහැ, කකුලක් වැඩ නැහැ. මුත්‍රා බට දාගෙන එහෙම ඉන්නේ. බුද්ධ පූජාව තිබ්බදෝ කියලා අහනවා. එහෙම අහනවා. බුද්ධ පූජාව තිබ්බදෝ කියලා. පින්වත්නි මේ තමන් ජීවිතේ වැඩිපුර පුරුදු කරපු කුසල කර්මය තමන්ට ළඟට එනවා කියන එක මහා පුදුම ආශිර්වාදයක්. හැමදේම ඌර මරණ කෙනෙක්ට, හැමදේම මාළු මරණ කෙනෙක්ට. ඉතින් මේවා ඉතින් කරන්න දෙයක් නෑ. මොකද මාළු මැරීම කියන එක මට බුදුආමේද සාධාරණීකරණය කරන්න බෑනේ ස්වාමීනි. එතකොට අපි ජීවිතේ මොකද කරන්නේ? ඉතින් ජීවිතේ පවත්වන්න අමාරුයි. ඒක තමයි හැටි. ඒ කර්මය පින්තුනි මාර විදියට කර්මයට අපිට මේ හේතු සකස් කරන්න වෙන්නේ. මම ළමයි හදාගන්න මාළු මැරුවා කියන්න බෑ. මන් දීවර රස්සාව කරේ මගේ ළමයි නිසා කියලා කියන කර්මයට බෑ. පෙර ජීවිතේ කර්මයක් නිසා මේ ජීවිතේ නැතිබරි කම්මෙක් ඉපදුනා නම් සම්මා ආජීවයකින් මම කියන්නේ පිටුට ඉදලක් හදලා විකුණන්න, හඳුන් කූරක් හදලා විකුණන්න අපිට නැත්තම් කර්ම රැස් කරගෙන මට ඉතින් නලවන්නත් පුළුවන්. දායකයන්ට බණ කියන්නේ නැති නිසා ශ්‍රාවකයන්ට බණ කියන නිසා මේ කියන්නේ. ඔබ ශ්‍රාවක විදියට මේ දර්ශනය අනුගමනය කරනවා නම් සම්මා ජීවිතයකට එනවා නම් ඒ වගේ ඇත්තටම ප්‍රාණඝාත ආදී කිරීම බලකින්න. මොකද ඔබට බෑ ඔබට මස් වෙලෙන් සම්බන්ධයෙන් සමාජය. මස් වෙලඳාම් කිරීමට ප්‍රශ්නයක් නෑ. මස් පිණිස සතුන් වෙලඳාම් කරන්නයි බැරි. ඒතරම්දින් මස් විකුණුවට අවුලක් නැද්ද? නෑ මස් විකුණනවා කියන එක මැරිට් සිතක් නේ විකුණන්නේ. ඒකට වක්‍රාකාරව දායක වෙනවද කියන එක නම් බලාගන්න. ඒක වෙන කතාවක්. හැබැයි එහෙම නැත්තම් ඒක ලොකුවට ප්‍රශ්නයක් වෙනවා. තමන් ජීවිතේ කුසල කර්මයක් හැම වෙලේම අවසර බුදු පහන තියෙනවා නම් ඒක කුසල කර්ම. හොඳ කුසල කර්ම. හරි. හැමදේම විනාඩි 10ක් භාවනා කරනවා නම් ඒක ලොකු කුසල කර්මයක් ජීවිතේට. හැමදාම
කන්න කලින් බත් කටක් සතෙක්ට අයින් කරනවා නම් ඒක ලොකු කුසල කර්මයක් ජීවිතේට කරගන්න පුළුවන් කෙනෙක්. හැමදේම දවසට පැය 5ක් හරි සිල් සමාදන් වෙනවා නම් පැයක් හරි සිල් රැකිනවා නම් හොඳට හිතලා බලලා ඒක ලොකු කුසල කර්මයක් කෙනෙක්ට. හැම ඉරිදකටම සැරයක් පන්සලට ගිහලා ස්වාමීන් වහන්සේලා වැඳලා අවවාදයක් අනුශාසනාවක් අරගෙන ඉතින් ඔබ මේ බණ ටික අහන බෞද්ධයෙක් නම් මාගේ මේ වචනේ අහලා හැම ඉරිදම යන්න ගමේ පන්සලට හැම ඉරිදම ගමේ පන්සලට ගිහිල්ලා ඔබේ ස්වාමීන් වහන්සේ ළඟ ඉඳගෙන අපේ හාමුදුරුවනේ බුදුහාමුදුරුව ඇයි ලෝකෙට පහළ වුණේ? බුදුහාමුදුරුව මොනවද දේශනා කළේ? බුදුහාමුදුරුව මොනාගෙනද දේශනා නොකළේ? ඇයි බුදුහාමුදුරුව සසර දුකයි කිව්වේ? මොකක්ද හාමුදුරුවනේ නිවන කියලා කියන්නේ? නිවන් දැක්කහම අපිට ලැබෙන ලාභ මොනවද? මේ ජීවිතේ වඩා නිවන හොඳයි කියන්නේ ඇයි? අහන්න. මේ බණ ටික අහන බෞද්ධයෙක් ඉන්නවා නම් පිටින් මට මේ බණ ටික මම ගිහි කාලේ ඇහුණා නම් මේ බණ පදෙන් පස්සේ මම හැම ඉරිදාටම සෙන්සුරාදාටම පන්සලට යනවා. ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක කේලම් කතා කරන්න නෙමෙයි. රටදැයි සමයරක් ගන්න කියලා හාමුදුරුවන්ගේ කරේ නගින්න නෙමෙයි. පන්සලේ පරිපාලනයට අත දාන්න නෙමෙයි. බණ පදයක් ඉගෙනගෙන මගේ ස්වාමීනි මේ සසර නම් බොහෝ බයයි නේද? මේ සසරෙන් එතර වෙන්නට මා විසින් කුමක් කළ යුතුද කියලා කල්පනා කරගන්න. ඒ කල්පනා කිරීම ඇතුලේ තමයි ඒ කල්පනාවෙන් යුක්ත කෙනාට තමයි ජීවිතයේ පිළිතුරු යථාර්ථය පිළිබඳව කොට ගන්න. අන්න ඒව ඔබට ආචින්න කර්මයක් වෙලා ඔබ ජීවිතේ වැඩිපුරම කරගත්තු ධර්ම මනසිකාරයන් කුසල ධර්මයන් පූර්ණේ කරපු සිල් ප්‍රතිපදාවන් දුන්නු දානයන් මතක් වෙලා ඒ මතක් වෙන කුසල කර්ම මරණ වෙලාව ඉදිරිපත් වුණොත් වෙන්න පුළුවන් ආචින්න කර්මයක්. ජීවිතේ වැඩිම කාලයක් කරපු දේවල්. ඒක කුසල පැත්තෙන් වෙන්නත් පුළුවන් අකුසල පැත්තෙන් වෙන්නත් පුළුවන්. එතනින් ලැබෙන උප්පත්තියට කියන ආචින්න කර්මෙන් ලැබිච්ච උප්පත්තිය. ඒ නිසා හොඳට මතක තියාගන්න මම මේ කියන්න හදන්නේ. ඉතින් මම දැකලා තියෙනවා මේ සමහර අය පුරුද්දක් විදියට තමන්ගේ වැරදි නෝට් කරනවා. වැරදි ඩයරි වල ලියනවා. වෙනදි මේක කරන්න එපා. වැරද්ද යන්න ඉඩ දෙන්න. ඒක ගැන පසුතැවෙන්න එපා. ඔබ කරන හොඳ වැඩ විතරක් කියන්න. ඔබට කවුරු හරි විඤ්ඤෝයි පුද්ගලයෙක් කියපු හොඳ ගැන විතරක් රයිට් ඩවුන් කරන්න. නෝට් කරගන්න පටන් ගන්න. නෝට් ඩවුන් කරගන්න. ඕගොල්ලෝ ඕගලන්ගේ වැරදි අතගගා හුරතල් කර ඉන්නවා කියන්නේ ඕගොල්ලෝ ඕගලන්ගේ කුෂ්ඨයක් අහනවා කියන්නේ. ලැජ්ජයිනේ කුෂ්ඨයක් අහන්න. වැරදි කසන්න ලැජ්ජ වෙන්න. හොඳ දේවල් කසන්න ලැජ්ජ වෙන්න. හොඳ දේවල් හුරයි. ඒක ඔබට පිළිහිට පිණිස තමයි. ඉතින් මේ ටික කියන්නේ මහා කරුණාවකි. මිනිස්සු දන්නේ නැති දේවල් මේ අභිධර්මයේත් එක්ක බැඳලා තියෙන මහා ලස්සන ධර්මකාර. කතත්තා කර්ම කියලා කියන්නේ ඔය වගේම හදීසි අවස්ථාවක මරණයටපත් වුණොත් මම කියවනේ මැස්සෙට් එක ගෙවුවොත් ඕක එනවා කියලා. ගරුක කර්මයකුත් නැවිත් ආසන්න කර්මයකුත් නැවිත් ආචින්න කර්මයකුත් නැවිත් කටත්තා කර්මයක් ඉදිරිපත් වුණොත් ඒ කියන්නේ පෙර සංසාරේ කරගත්තු කුසල හෝ අකුසල කර්මයක් ඔබට විපාක පිණිස එනවා. පෙර සංසාරේ කරගත්තු කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් විපාක පිණිස මේකට කියනවා කටත්තා කර්මයක් එනවා. ඒ කියන්නේ මේවා දැනගෙන ඉඳීම කොයිසා වටිනවද බලන්න. නැද්ද මේවා දැනගෙන ඉන්න මේවා ජීවත් වෙන්න. දැනගෙන හිටියාම හරි සංීපක්. ලස්සන. ඒකෝට ඔයගොල්ලෝ අහලා ඇති බලන්න මේ ඔයගොල්ලෝ දන්නේ නැති කතා. ඔයගොල්ලෝ අහලා ඇති මිනිස් වාහනවා නිකන් මේ අසනීපයක් මට ටිකක් සනීප නෑ වගේ. ගොක්කොල එහෙම පේනවා. ඒ මානවනේ. සුදු කොඩිය එහෙම පේනවද? ඔය මොකක්ද දාන්නේ? නිමිති එහෙම පේනවද? අන්න ඒක අහන්නේ. එයා මේ මැරෙන්න ලං වෙලාද කියලා තමයි ඔය නොමනා භාෂාවෙන් අහන්නේ. තේරුණාද? ඕලි කියනවා මේ ධර්ම ඒ තියෙන එක්තරා ගැටපද ක්‍රමයක්. මිනිස්සු ඒකාලේ මිනිස්සු ප්‍රඥාවන්තය පාටි ගොක්කොලෙන් පේනවද? ඒක කර්ම නිමිති එහෙම පේනවද? ඇයි මේ මැරෙන වෙලාවේ මරණයට ලං වෙද්දි මොන මේ කර්ම නිමිති ගති නිමිති පේන්නේ? සමහරුන්ට ඔය කර්ම නිමිති මැරෙන්නේ සතියක දෙකකින් නම් වගේ පේන්න පටන් ගන්නවා. පෙනිලා ප්‍රබල වෙලා මැරෙනවා. ඒකයි සමහර වයසට ගිය ඇත්ත කියනවා මම දැකලා තියෙනවා අන්න අතන කට්ටියක් ඉන්නවා අර. මොකද නිමිති පහළ වෙන. ඒ වගේ වෙලාවක මැරුණොත් ඉතින් හරි. පිට කාලයක් බේරලා හිටියොත් ටිකක් බේරෙන්න සමහරකට පුළුවන්කම ලැබෙනවා. හැබැයි බේරෙන්න පුළුවන්කම නොලැබී මරණයටපත් වෙන්නේ
අන්න අතන කට්ටියක් මට එන්න කියනවා මාව කන්න යනවා මං කන දේ දිහා බලන් ඉන්නවා කියලා ඒ പ്രേත ලෝකවල වලට යනවා. අන්න ගින්දර පේනවා කියලා කිව්වහම ඒ අපායවල වලට යනවා. හරිද? අපායවල. සමහරු නිකන් සත්තුන්ට කතා කරනවා අර මේ ඉඳි කියලා. ඇයි බල්ලෝ පේනවා බලු ලෝක වලට යනවා. හැම තැනම කූඹි කියලා කියන හැම තැනම කඩි මේ මෙතනත් කඩි අතනත් කඩි මෙතනත් මකුළුව අතනත් මකුළුව කියලා කියන මම දැකලා තියෙනවා. නිමිති පේනවා මරණයට පස්සේ. හැම තැනම රිලව් කියලා කියනවා. රිලව් වෙන්න යන මිනිස්සු. එහෙම නිමිති පේන්න පටන් ගන්නවා මරන්න. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න දෙයි හවුරේ මට මේ දවස්වල මොනවද දන්නේ නැති. ඔක්කොම එහෙම පේනවද? සුදු කොඩි එහෙම පේනවද? දැන් වයසයි නම් පේන්න පටන් අරන් ඇති ටික ටික. එනිසා මේව හොඳට මතක තියාගෙන ජීවිතේ හරි පැත්තට දාගත්තොත් ඒ හරි පැත්තට දා ගැනීම ඇතුලේ ඔබට සෑහෙන විශාල ධර්මතාවයක් අවබෝධ කරගන්න පුළුවන්. මේ අභිධර්මය කියන එකේ වටින කෑල්ලක් නේ දේශනා කළේ. මේක ඇත්තටම සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගද්දි ටිකක් පස්සේ ඉගෙන ගන්න ලැබෙනවා අපිට. ටික පස්සේ විපාක චතුෂ්ක, කර්ම චතුෂ්ක, මරණ චතුෂ්ක ඒ වගේ තැන්වලදී. නමුත් මම මේක එළියට ගෙනාවේ දැන් අපි දන්නවා මිනිස්සෙක් මැරෙන්නේ කොහොමද, මැරෙනකොට පහළ වෙන හිත් මොනවද, මේ අපිට වටිනවා. හිත මැරුණත් කමක් නැහැ නේ දැනගෙන. හිත හටගන්නේ කොහොමද? ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා හිත්වල ප්‍රභේද. ඒ වගේ තියෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර, සම්ප්‍රේක්ෂ සිත්, විප්‍රේක්ෂ සිත්, අසංකාරික සිත්, අසංකාරික සිත්, සෝමනස්ස සිත්, උපේක්ඛා සිත් එහෙම තියෙනවා. සෝමනස්ස සම්ප්‍රයුක්ත සිත් මොනවද? සෝමනස්ස අසංකාරික සංකාරික මොනවද? සෝමනස්ස විප්‍රේක්ෂ සිත් මොනවද? උපේක්ඛා සම්ප්‍රයුක්ත මොනවද? උපේක්ඛා විප්‍රේක්ෂ මොනවද? උපේක්ඛා අසංකාර මොනවද? උපේක්ඛා සංකාර මොනවද? ඔහොම අපිට පොඩි ප්‍රභේදයක් කතා කරන්න තියෙනවා. ඒක කතා කරද්දී අපිට තවත් තේරෙයි ලෝභය කියන්නේ මොකක්ද? ද්වේෂය කියන්නේ මොකක්ද? මෝහය කියන්නේ මොකක්ද? ඒවා අපිට බෙදීමකට පත් කරගන්න කොහොමද කියන හැම දෙයක්ම අපිට දැනගන්න පුළුවන්. අද ඇති කරගත්ත මේ අභිධර්ම ඥානයක් අපිට උතුම් නිර්වාණය පිණිස හේතු වෙන කුසල කර්මයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව අවසන් කරනවා.